නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්ය ඔබට මේ ධර්ම දේශනාවෙන් අසන්නට ලැබෙනවා. මේ පින්වතුන් බොහෝ කාලයක ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරනවා. ඉතින් ඒ නිසා ඔබ මේ වෙනකොට ධර්ම ශ්‍රවණයෙන් බොහෝ පින් රැස් කරගත්තා. මනාව ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම දානමය පින රැස් වෙන පින්කම. ඒ නිසා ඔබගේ ජීවිතයටත් අග්‍රතම පින් රැස් වුණා. ඉතින් අද මේ උතුම් ධර්ම දානමය පිනේ කොටස්කරුවන් බවට පත් වෙන්නේ, මේ පින රැස් කරගන්නේ දායකත්වයේ ධර්මින් මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයා විසින්. මෙතුමා බොහෝ පින් රැස් කරගන්නවා අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කරලා අන් අයට තථාගත ශ්‍රී සද්ධර්මය අසන්නට සලස්වලා. ඉතින් පින්වත්නි, අද දවසේ ඊටමත් වටිනා දහම් කාරණාවක් අහන්න ලැබෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුදු නොවී සිටියේදීම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් සිහින පහක් දැක්කා. ඒ තමයි මහා බෝධිසත්වෝ අවසානට දැක්ක හීන පහ. එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ සිහින දකින්නවා කියලා එකක් නැහැ. මහා බෝධිසත්වෝ තමයි බෝසත් කාලෙම අවසානයේ හීන පහක් දැක්කේ. එතනින් පස්සේ ආයේ සිහිනියක් දැක්කේ නැහැ. ඒකට කියනවා මහා සුපින. ඒ සිහින පහේ අර්ථ තියෙනවා. හැම හීනයකටම අර්ථ නැහැ. මිනිස්සු දවල් හීනක් දකින්නවනේ. හැම හීනයකටම අර්ථ නැහැ. පිත කිපීමෙන් හීන දකින්නවා, වාතය කිපීමෙන් හීන දකින්නවා, සෙම කිපීමෙන් හීන දකින්නවා, එකම කාරණා වැඩියෙන් විතර්ක කිරීමෙන් හීන දකින්නවා, අමනුෂ්‍යව තමාව මුලාවටපත් කරන්න ස්වප්න පෙන්නනවා, අමනුෂ්‍ය දෝෂ නිසා හීන පේනවා. අර්ථවත් හීන පේන්නේ ඉතාමත් කලාතුරකින්. සිහින 100ක් දැක්කොත් එකක් දෙකක් තමයි අර්ථවත් ඒවා. ඒත් ඒවා තෝරගන්න සාමාන්‍ය මනුස්සයට බෑ. මහා බෝධිසත්වෝ දැක්ක ස්වප්නයක් තමයි උන්වහන්සේ දැක්ක මේ සැතපීලා ඉන්නවා මුළු ජම්බුද්වීපෙම, මුළු ඉන්දියාවම යහන කරගෙන. හිසට තියෙන කොට්ටේ තමයි හිමාල පර්වතේ. දකුණු අත බටහිර මුහුදේ ගෑවිලා, වම් හස්තය නැගෙනහිර මුහුදේ ස්පර්ශ වෙලා, ඊළඟට වම් සිරිපතුලයි දකුණු සිරිපතුලයි දකුණු මුහුදේ. එතකොට මේ විදිහට මහා පෘථුවිය යහන කරගෙන සැතපීලා ඉන්නවා ස්වප්නෙන් දුටුවා. ඊළඟට ස්වප්නෙන් දුටුවා
තමන්ගේ නාභියෙන් තිරිය කියන තෘණ වෘක්ෂයක් හටගෙන තනකොළ ගහක් හටගෙන එනම් පෙකණියෙන් හටගත්තේ නාභියෙන්. එය එහෙම වැඩිලා ආකාශයට ගිහිල්ලා විශ්වය පුරා පැතිරිලා ගියා. ඊළඟට ස්වප්නයක් දැක්කා කළු හිස් තියෙන සුදු පණුවෝ පාදක දෙපැත්තෙන් මතුවෙලා දන හිස දක්වාම පිරුණා. ඊළඟට ස්වප්නයක් දැක්කා එක එක පාට වලින් පක්ෂියෝ 4 දිශාවෙන් ඇවිල්ලා තමන්ගේ සිරිපා ළඟ සුදු පාට වුණා, තනි පාටක් වුණා. ඊළඟට දැක්කා අසූචි පර්වතයක් උඩ සක්මන් කරනවා. හැබැයි පාවල අසූචි ගෑවෙන්නේ නැහැ. පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සම්බුදු නොවී සිටියම බෝධිසත්ව කාලේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් රාත්‍රියේ තමයි ওই ස්වප්න දුටුවේ මා ඒ විග්‍රහ කරගත්තා. ඒ තමයි හිමාල පර්වතයේ කොට්ටේ කරගෙන පෘථිවි මණ්ඩලයේ සැතපී සිටින ස්වප්නය මා දුටුවේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන බව ඒකාන්තයි කියන අර්ථය තමයි මේ ස්වප්නේ තියෙන්නේ. නාභියෙන් තිරිය කියන තෘණ වෘක්ෂේ පැතිරි විශ්වය පුරා පැතිර ගියා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් සොඳුරු නිවන් මඟ සොයා අමාමා නිවනට පැමිණ සකල ලෝක සත්වයාට නිවන් මඟ ප්‍රකට කරවනවා කියන එක. ඊළඟට කළු හිස් ඇති සුදු පණුවෝ දනහිස දක්වා වට කර ගන්නවා කියන්නේ අනන්ත අප්‍රමාණ ගිහි පිරිසක් බුදුරජාණන් වහන්සේ වටා එකතු වෙනවා කියන එකට. පාට 4කින් පක්ෂියෝ ඇවිල්ලා තනි සුදු පාටක් බවට ළඟට ආවට පස්සේපත් වුණා කියන්නේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන කුල 4න් පැමිණ තමා ළඟ සමන ශාක්‍ය පුත්‍ර බවට පත් අරහත්වයට පත් වෙනවා කියන එකම විමුක්ති රසයක් විඳිනවා කියන එකට පෙර ලකුණක්. ඊළඟට පින්වත් මහණෙනි අසූචි පර්වතේ නොගෑවි සක්මන් කරනවා කියලා කියන්නේ තථාගතයන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙලවරක් නැතුව ගලනවා. ඒත් කිසිවකට නොයලී නොගැටි හුදකලාවේ අල්පේච්ඡ බවින් තථාගතයන් වහන්සේ වැඩ වාසය කරනවා කියන පෙර ලකුණයි. එතකොට ඔන්න ස්වප්න 5. එතකොට අද කාලේ හීනයක් දැක්කම මිනිස්සු මං කියවනේ හීන 100ක් දැක්කොත් එකක් දෙකක් තමයි ඔකේ තියෙන්නේ. යම් අර්ථයක් තියෙන. අනිත් ඔක්කොම විප්‍රකාර නොහොත් මනස්ගත තමයි පේන්නේ. වැඩිපුර විතර්ක වෙනවා පේනවා. සමහර මිනිස්සු හීන දැක්කට පස්සේ තියෙන බය මම මේ හීනයක් දැක්කා හීන දෙයක් දැක්කා කියලා ත්‍රිපිටකයටත් වැඩිය හදාරනවා ස්වප්න ශාස්ත්‍රي. එතකොට මිනිස්සෙක් වෙන්න පිනක් තිබ්බනම් මහා පිනකින් මිනිස්සෙක් වුණේ මහා පිනකින් ඇස කන නාසය පේන ඉඳුරන් ප්‍රකෘතිමත් ස්වභාවයෙන් මිනිස්සෙක් වුණේ මහා පිනකින් සත්පුරුෂ ඇසුර ලැබුණේ මහා පිනකින් ධර්මය අහන්න ලැබෙන්නේ මහා පිනකින් මේ මෙතෙක් කාලයක් නොමැරී ජීවත් වුණේ එවැනි පිනක් තියෙද්දී හීනයකට බය වෙලා තැතිගෙන දාඩිය දාගෙන සද්දීපංකරේ දුවන ඇතැන් දුර්වල සත්වයෝ සිටිනවා. හීනයක් මොකක් නම් කරන්නද? ඉතින් ඒ නිසා දැන් මහා බෝධිසත්වෝ මේ ස්වප්න 5 දැක්ක කියලා. ඒ ස්වප්න 5ේ අර්ථයෙන් ශාස්ත්‍රුණාංශිකේ ජීවිතේම ප්‍රකට වුණා. මිසක්ක මේ හීන දැක්ක කියලා ප්‍රතිපදාවවත් කිසිම දෙයක වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒ නිසා පුරාණ ප්‍රභූවරු පුරාණ කරුණාකාරණා දන්නා වූ ඇත්තෝ ස්වප්නයේදී මෙන්න මෙහෙම කළා තියෙනවා. Taman දකින ස්වප්නේ යහපත් දෙයක් නම් ඒක කියන්නේ නැතුව නිහඬ විඳලා තියෙනවා.
ඔය ස්වප්නවලදී කළා තියෙන දේ. තමන් දකින ස්වප්නේ තමන්ට බය උපදින, තැති ගන්නවන බිය හිතෙන දෙයක් නම් උතුම් ජයශ්‍රී මහා බෝසෙවණක ස්තූපයක් ළඟ රතන සූත්‍රයේ සජ්ජායනා කරලා තමන්ගේ ජීවිතේ තුනුරුවන්ට බාර කළා තියෙනවා. නරක ස්වප්නයක් දැක්කා, මගේ ජීවිතේ තුනුරුවන්ට බාරයි. තුනුරුවන්ගේ අනුහසින් අනිටු විපාක අනාගතයේ තිබේ නම් ඒවා දුරු කරන්නට තුනුරුවන්ට බාරයි. එහෙම නැත්නම් ආලෝක පිරිත ආදී කියලා ආලෝක දෙවියන්ට, සක් දෙවිඳුන්ට, සතරවරන් දෙවියන්ට පින් දීලා මේ වාගේ නරක ස්වප්නයක් දැක්ක අනිටු විපාක වේ නම් දුරුකොට මේ ශ්‍රාවකයාට සිත සලසන්න දෙවියන්ට පින් දීමෙන් බාරයි කියලා සිහි කරනවා. එච්චරයි. එතන යාට හිතන්නේවත් නැහැ. නරක දෙයක් නම් පරිසං වෙනවා. එච්චරයි. ඒ නිසා මේ නිදාගත්තට පස්සේ කිසි කෙනෙකුගේ වසඟේ පැවැත්වේ නොහැකි විදියට පෙනෙන ස්වප්නයකින් අපේ ජීවිතේ වෙනස් කරගන්න, එහෙම නැත්නම් ජීවිතේ බය තැති ගැනීම වලින් පෙළන්ට අසරණ වෙන්න හදාගන්න හොඳ නැහැ. එච්චරයි. ඒ නිසා සමහර මිනිස්සු අපිටත් ඇවිල්ලා අහවල් හීනේ දැක්කා, මෙහෙම හීනේ දැක්කා කියලා මේ අපි ධර්මයේ තෝරන අය අපෙන් හීන ශාස්ත්‍රය අහනවා. ඒ නිසා නුවණැති ශ්‍රාවකයා ඒක කරන්නේ මම මේ ස්වප්න කතාව ගත්තේ එක්තරා කාරණයක් මුල් කරගෙන. ඊට කලින් තවත් දෙයක් කියන්නම්. ඒ තමයි දැන් ඔය ඉස්සලා කියපු ස්වප්න විස්තරයේ තියෙන අංගුත්තර නිකායේ පංචක නිපාතේ මහා සුපින සූත්‍රය. මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේම තියෙනවා නාගිත කියලා සූත්‍ර දේශනාවක්. කෝසලී බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනකොට ඉච්ඡානංගල කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඉච්ඡානංගල වනසන්දේ ඒ වන ඇතුලේ වන රුදී බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නකොට ඉච්ඡානංගල ගමේ රාවයක් පැතිරුණා. ඒ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ගෞතමයන් වහන්සේ අපේ ගමට වැඩලා ඉච්ඡානංගල වනසන්දියේ වැඩ සිටිනවා. උන්වහන්සේ මව්පියෝ හඬද්දි වැළපෙද්දි රාජ කුලෙන් නික්මිලා පැවිදි වී ලෞතුරා සම්බුදු බවට පත් වුණා කියලයි ආරංචි. උන්වහන්සේගේ ජීවිතේ සම්පූර්ණයෙන් නිකලෙස් අරහං කිසි කෙනෙක්ගෙන් ගුරුහරුකමක් නැතුව ස්වයම්බූ ඥාණයෙන්ම නිකලෙස් වූ කෙනෙක් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් සම්මා සම්බුද්දයි. යම් අවබෝධයක් ඇද්දී ඊට අනුව හැසිරෙනවා. යම් හැසිරීමක් ඇද්දී ඒ අවබෝධයට අනුවමයි විද්‍යාචරණ සම්පන්නයි. සුන්දර නිවන් මාගේ ගමන් කොට සුන්දර නිවනට පැමිණ සොඳුරු කතා බහ සොඳුරු ගමන් විලාස ඇති සුගතයන් වහන්සේ. සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකයන් කෙරෙහි නොඇලී නොගිටී වාසය කරනවා ලෝකවිදු. පිනැත්තන් දමනය කරන්නට ඇහැක්ලෝ අනුත්තර පුරුෂ ධම්ම සාරති. දෙවියන්ටත් මිනිසුන්ටත් විමුක්තියට මාර්ගය කියන්ට ඒ තමයි ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුෂ්‍යානා. අන් අයට අවබෝධ වන විදිහට ඒ ධම ප්‍රකාශ කරනවා බුද්ධ මිහි මණ්ඩලේ තුන්ලෝ මහා භාග්‍යවතානන් වහන්සේ ගුණ දරාගත් උත්තමයන් වහන්සේ භගවා මේ වාගේ ගුණ මේ රාවයක් පැතිරිලා ගියා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මුල මැද අග පිරිසිදු පැහැදිලි අර්ථ ඇති පැහැදිලි වචන ඇති පිරිසිදු නිවන් මඟ දේශනා කරනවා. පින්වත්නි ඒ මිනිසු කියනවා බවත්නි එවැනි තථාරූපං අරහන්තං දස්සනං ඒ වාගේ රහතන් වහන්සේ නමක් දකින්න ලැබෙන එකත් කොයිතරම් හොඳද. හිට උදේම කන බොන දේවල් අරන් අපි උන්වහන්සේ බැහැ දකින්න යමු කියලා අර ඉච්ඡානංගල ගමේ බ්‍රහ්මණ ග්‍රහපතිවරු සූදානම් වුණා. පහවදා මේ මිනිසු ටික ඔක්කොම ඉච්ඡානංගල වනේ දොරටුවට ගිහිල්ලා ඔක්කොම අනිත් මිනිස්සු එනකල් ඉතින් ඉන්නවා. එකපාර ඇතුළට යන්න දැන් ඔක්කොම ටික දැන් ඉන්නවා. දැන් ඉන්නකොට මෙහෙමලු කියලා දැන් කතා කර කර යනකොට ලොකු ගෝසාවක්.
වනේ ඇතුලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. නාගිත ස්වාමීන් වහන්සේ තමයි උපස්ථානෙට වැඩ සිටින්නේ. පින්වත් නාගිත මොකද්ද ඒ සද්දි? මාළු අල්ලන තැනක් වගේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉච්ඡානංගල ගම්වැසියන්ට භාග්‍යතුන් වහන්සේ වැඩියා කියලා ආරංචි වෙලා. ඒ ඇත්තෝ ප්‍රණීත දානමාන අරගෙන භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න එකතු වෙලා ඉන්නේ. නාගිත මම පිරිස සමග එක් නොවේවා. පිරිස මා සමග එක් නොවේවා. නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, නිකලෙස් සුඛය අත්විඳින් නැති කෙනෙකුට නම් මිනිස්සු දකින්නකොට, කෑම බීම දකින්නකොට කීර්ති ප්‍රශංසා ඉදිරියේ සැපයක් උපදින්න පුළුවන්. නාගිත මං විවේකයේ සැපය, නිකලෙස් සැපය, ලාභ සත්කාර වලින් ඉක්ම ගිය සැපය අත්විඳින නිසා අනේ නාගිත පිරිස මා සමග එක් නොවේවා. මම පිරිස සමග එක් නොවේවා. ඒ වුණාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උස් තැනකට වතුර වැටුණට පස්සේ පහතකට ගලාගෙන එනවා වගේ භාග්‍යතුන් වහන්සේ යම් දිශාවකටද වඩින්නේ කීර්ති ප්‍රශංසා ලාභ සත්කාරයෝ ඒ දිශාවටම නැමෙනවා. ආයත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නාගිත පිරිස මා සමග එක් නොවේවා. මම පිරිස සමග එක් නොවේවා. නාගිත කන බොන දේවල් අවසානයේ අසුචි බවට පත් වෙනවා. ඒක තමයි එහි අවසානය. නාගිත ප්‍රියං කවුරු හරි කෙනෙකුට ප්‍රිය කවුරු හරි කෙනෙක් යම් දෙයකට ප්‍රියයි නම් ප්‍රියංගෙන් වෙන්වීමේ දුක කියන එක එයාට අත්විඳින්න සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් ස්පර්ශ ආයතන අනිත්‍ය වශයෙන් දැක්කොත් එයා මේ කෙලෙස් නැති කරනවා. යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම නුවණින් විමසුවොත් නාගිත ඔහු මේ සසර දුකින් නිදහස් වෙන ආදි වශයෙන් භාග්‍යතුන් වහන්සේ නාගිත තෙරුන්ට වදාලා. භාග්‍යතුන් වහන්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සමග එක් නොවි වාසය කරනසේක. ආන්නේ ආශ්චර්ය ගුණය කියන්ටයි මා මේ විස්තරය මෙතෙක් කිව්වේ. භාග්‍යතුන් වහන්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සමග එක් නොවි වාසය කරනසේක. ඇයි මහා සුපින සූත්‍රය දේශනා කළේ? හීනෙනුත් ලාභ සත්කාර කියන එක දකින්නේ මොනවා විදිහටද? අසුචි. හීනෙනුත් දකිනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන ඒවා අසුචි. අසුචි කන්දක සක්මන් කරනවා ගෑවෙන්නේ. සක් දෙවිඳු සුධර්මා දිව්‍ය සභාවේ පින්වත් දිව්‍යවරුන්ට බුදුගුණ කියද්දී සක් දෙවිඳු කියනවා පින්වත් දෙවිවරුනි භාග්‍යවතුන් වහන්සේට අනේක ප්‍රකාර වූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බුදුරජාණන් වහන්සේට ලැබෙනවා. ඒ කිසිවක් බුදුරජාණන් වහන්සේ එක් නොවි වාසය කරනවා. මේ වාගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේ හෝ අනාගතේ වර්තමානයේ මානන් දැක නැත. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් ශ්‍රේෂ්ඨයි කියලා බුදුගුණ කියනවා. බුදුරජාණන් වහන්සේ සතාධික සිය දහස් පිරිසකට නමුත් කියන්නේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට නමුත් දහම් දේශා. ඒ දහම් දේශනා කළ අවසානයේ නැවතත් පරණ සමාධියට සමවදිනවා. ආයි මිනිසුන්ගේ ප්‍රතිචාර මොනවද? ඒව භාග්‍යතුන් වහන්සේ ඒවා කෙරෙහි හිත නැඹුරු කරන්නේ. දානි ලැබුණත් නොලැබුණත් භාග්‍යතුන් වහන්සේගේ හිතේ වෙනසක් නැහැ. දෙවියන්ගෙන් ලැබෙන දානයත් වීදියේ දුප්පතුන්ගේ ලැබෙන පිළිණු පිට්ටුවත් අතර භාග්‍යතුන් වහන්සේට වෙනසක් නැහැ. සමහර දවස්වලට භාග්‍යතුන් වහන්සේට දාන්නේ නැහැ. පීති බක්ඛා භවිස්සාම දේවා ආභස්සරායත. ප්‍රීති අනුභව කොට වාසය කරන ආභස්සර දෙවියෝ වගේ. බුදුරජාණන් වහන්සේට අනන්ත නාගරාජයා පෙනගොබ දහසක් මුඛ දහසක් මවාගෙන බුදුගුණ කියද්දි එම්බා වසලය ඔතනම නවතිනු. එම්බා ශ්‍රමණය ඔතනම නවතිනු. එම්බා හිස මුඩු කළ තැනැත්ත ඔතනම නවතිනු කියලා අග්ගික භාරද්වාජ ගරහත් දිනොත්
බුදුරජාණන් වහන්සේගේ හිතේ වෙනසක් නැහැ. මල් මාවතේ බුදුරජාණන් වහන්සේ වඩිද්දිනොත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ වඩින මාවතේ දුනු හියවුරු අරගෙන භාග්‍යතුන් වහන්සේ ඝාතනය කරන්න පිරිස සැදී සිටිද්දි බුදු හිතේ වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේට මල් වරුසා වැස්සෙද්දිනොත් දේවදත්ත ගල් පෙරලක් දිනොත් බුදු හිතේ වෙනසක් නැහැ. අකම්පිතයි. වනේ හුදකලාවේ යන්සේ වාසය කරනවද රාජරාජ මහා අමාත්‍යවරු පිරිවරාගෙන දහම් දෙසක් දිනොත් බුදු හිතේ වෙනසක් නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කොයි තරම් ලැබුණත් පිරිසිදු නෙළුම්පතේ දිය නොරදිනාසේ බුදු සිතේ ඒවා රඳින්නේ නැහැ. අද කාලේ ජනී ජනයා යාන වාහනවල මන්දිරවල යමින් සැප සොම්නස්ව වාසය කළත් මගේ බුදුරජාණන් වහන්සේ 45 වසරට පාවහන් සංගලක් පැලඳූ බව බණ පොතක නැහැ. ඉසට කුඩයක් ඉසලාගෙන ගිය බව බණ පොතක නැහැ. 80 වෙනි වියේදීත් වහන් නැති සිරිපා යුග මිහි මණ්ඩලයේ තබ තබා මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩි. බුදුරජාණන් වහන්සේට වීදියේ මිනිසුන් උයන පිහන පිට්ටුවක් රොටියක් එහෙම නැත්නම් බත් ටිකක් මේ වගේ තමයි ධනට ලැබුණේ. ඒ සියල්ල ඉදිරි අකම්පිතයි. බුදුරජාණන් වහන්සේත් පාංශකුල චීවරය තමන්ම මහගෙන වාසය කළා. ඒ නිසා පින්වත්නි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන එක මිනිස්යාට අති දරුණු දේවල් බව බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ කියන්නේ මිනිසුන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පැමිණෙද්දී මිනිසු හරියට වෙනස් වෙනවා. උඩඟු වෙනවා. විනාශයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම ශ්‍රාවක භික්ෂු සංඝයාට භික්ෂුණී සංඝයාට තම ශ්‍රාවක පිරිසට නිතරම අවවාද කළා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් පරිස්සම් වෙන්න කියලා. මේ මිනිසු නිතර ಗುಣ කියන එක මිනිසු නිතර මේ ප්‍රීතියෙන් කෑකොස්සන් ගහන එක පිරිස අතර ප්‍රසිද්ධියටපත් වීම පින්වතුනි මහා අනතුරක්. එයින් තමයි සතුරු හැදෙන්නේ. එයින් තමයි විනාශය ළඟා වෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියටපත් වුණාම පිරිස නිතර යා ගැන කතා වෙනකොට ඒ කෙනාට සතුටක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒමයි විනාශය. මිනිසෙක් සාමාන්‍ය නිന്ദා අපහාස වලින්ටත් වඩා සැරට මිනිසෙක් විනාශ කරන්න පුළුවන් නොදැනීම කීර්ති ප්‍රශංසාවෙන්. සක්දෙවිඳුගේ ආසනයේ අසුන්ගත් යක්ෂයා පවා සක්දෙවිඳු ඔහුට ප්‍රශංසා කර කර තමයි අසුරින් අසුරුදහන් කළේ. ඉන්න තැනින් කෙනෙක් චුත කරවන්න පුළුවන් කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර වලට. මිනිසෙක් නැත්තර නැති කරන්න පුළුවන්. ඇයි ඒ වගේ මිනිසයා උදන් වෙලා ආතක් පාතක් නැති වෙනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වෙන්න එපා කියලා අනේක ප්‍රකාර වචනෙන් භික්ෂුන්ට අවවාද කළා. මේ වාගේ අවවාද අනුශාසනා කරන වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් කිසිම ආගමක කිසිම දර්ශනයක කිසිම ජාතියක කිසිම තැනක තුන් ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු වෙන්න එපා කියලා වදාළේ. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවවාද කරපු අවවාද සංග්‍රහයක් තියෙනවා. ලාභ සත්කාර කියන සංයුත්තේ. සංයුත් නිකාය 2. එහි තියෙනවා ලාභ සත්කාර කියන ඒවා ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. ධාරුණෝ භික්ඛවේ ලාභ සත්කාරෝ අතිශයින් දරුණුයි. ඊළඟට නපුරු දේවල්, කොටින්ම පරුස දේවල්, කොටින්ම අනුත්තර වූ අරහත්ත්වය අවබෝධ කිරීමටත් අනතුරුදායකයි. අරහත්ත්වයට පත් වෙන්න අනතුරුදායකයි. ඒ නිසා පින්වත් මහන්නේ හික්මෙන්ට ඕන මේ විදිහටයි. අපි නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. අපට ලැබිලා තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ හිත යට වෙන්න දෙන්නේ පින්වත් මහණනි ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්න ඕන. ලාභ සත්කාර හොයාගෙන යන්නේ
ලාභ සත්කාර ලැබුණත් මම ඒකට යට වෙන්නේ නැහැ කියලා හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ලාභ සත්කාර කියන්නේ ලැබෙන ඒවා, වඳිනවා, පුදනවා, සත්කාර කරනවා, සම්මාන කරනවා, ගුණ කියනවා, ප්‍රශංසා කරනවා, ප්‍රසිද්ධියටපත් වෙනවා. මේ ඔක්කොම තමයි ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා. බොහෝ පිරිස් එකතු වෙනවා. බොහෝ පිරිස් ඔහු ගැන කතා කරනවා. නම කියූ පමණින් හඳුනා ගන්නවා. අහෝ කොච්චර හොඳද කියලා ಗುಣ පැතිරිලා යනවා. මේව තමයි ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා. ඔව්ව හොයාගෙන එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ අරහත්ත්වයට අනතුරු තමන්ට විනාශයේ පැමිණෙන හැටි උපමා වලින් වදාලා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා මාළු බිලිබාන්නෙක් හිටියා. ඉතින් ඔහු බිලි කොක්කකට කෑමක් අමුණලා ගැඹුරු ජලාශයකට දැම්මා. එතකොට කෑම සොයා ගියපු එක්තරා මාළුවෙක් ඒක ගිල්ලා. පින්වත් මහණෙනි, ওই විදිහට ඒ මාළුවා බිලිබාන්නාගේ හැම ගිලලා දුකට පැමුණුණා, විනාශයටපත් වුණා. බිලිබාන්නාට කරන්නට කැමති දෙයකට කරන්න පුළුවන් තත්ත්වයටපත් වුණා. පින්වත් මහණෙනි, බිලිබාන්නා කියලා කියන්නේ පාපී මාරයාට. එම කියන්නේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට. ඒවට තමන් අහුනොත් තමා තමයි කෙරුමා, මම තමයි දන්නේ, මට තමයි ප්‍රසිද්ධිය තියෙන්නේ, මම තමයි මෙහෙම කියලා එන ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වලින් උදන් වුණොත් එම ගිල්ලා. ඒ නිසා පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තමාට ලැබෙන ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ගැන ආස්වාදයක් ලබන්න ගියොත්, කැමැති වෙන්න ගියොත්, පින්වත් මහණෙනි, ඒ භික්ෂුවත් එම ගිලපු කෙනෙක්, දුකට පැමුණුන කෙනෙක්, විනාශයටපත් වුණ කෙනෙක්, මායයට කැමැති දෙයක් කරගන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා පින්වත් මහණෙනි, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු නපුරු දේවල්, නිවනට අන්තරායයි. මම නම් මේවට අහු වෙන්නේ නැහැ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා සොයාගෙන යන්නේ කියලා පින්වත් මහණෙනි, මම තමන් හික්මෙන්න ඕන කිව්වා. ওই විදිහේ වනාන්තරයේ ඉන්න හුදකලා භික්ෂූන් පවා අහු වෙලා ආයෙත් ගමටම එන්නේ. මට හම් වෙලා තියෙනවා. මට එක ලෙන කිටපු හාමුදුර නමක් මම ඒ ලෙනට කිව්ලා ඒ හාමුදුරුත් එක්ක කතා කළා. ඒ හාමුදුරුව කිව්වා, හාමුදුරනේ මම මේ ලෙනේ මොකාක්වත් නැතුව හුදකලාවේ ඉන්නකොට කැලේ ඇවිදගෙන ගිය මහතුරු කීප දෙනෙක් කවුරු හරි කැලේ බලන්න ඇවිල්ලා ලෙනට ආවා. ඇවිල්ලා මේ ලෙනේ සිවුර අතුරාගෙන මේ ධර්මැස්සේ හැතපෙන බණ භාවනා කරන මා දැකලා මේ මිනිස්සු හොඳට පැහැදුනා. සංඝයා මෙහෙමත් වීරිය කරනවනේ කියලා. මා මේ මිනිස්සු පිපාසෙන් ඉන්න නිසා මැටි කලේ පොල් කට්ටකට මං වතුර ටිකක් දුන්නා. ඒ මිනිස්සු හරියට පැහැදිලා ඊළඟ පාර ආයෙ දවස් කිහිපයකින් ඇවිල්ලා තියෙනවා. පෝච්චියක්, ජොග්ගුවක්, හොඳ කෝප්ප ටිකක්, ඒ වගේ ටිකක් අරගෙන ඒවා තියාගන්න වෙන රාක්කයක් තියාගෙන ඇවිල්ලා මේ අනේ එදා පොල් කට්ටේනේ දුන්නේ හාමුදුරන්ට මොනවත් නැහනේ කියලා. ඒකට මේ මිනිස්සු පැහැදුනේ අර අල්පේච්ච බවට පැහැදිලා ලාභ සත්කාර දැන් ගෙනලා දැම්මා. ඊට පස්සේ හාමුදුරනේ මේ ලෙනේ මේව වැටෙනවා නේද, වතුර වැටෙනවා නේද කියලා ඉස්සරහින් ටකරන් එකක් ගහලා දැන් විටින් විට එනවා. පණිවිඩ හොමාරු කරගන්න හදිසියෙ පණිවිඩයක් දෙන්න නැහැ නේ කියලා ස්මාර්ට් ෆෝන් එකක් දෙනවා. දැන් හරි. දැක්කද ඒ විනාශය? මේ මිනිස්සුන්ට නුවණ නැති බවයි මායාවේ යමක් විදිහට වීරිය කරන කෙනාව පසුබාන හැටි. ඉතින් ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තවත් උපමා වලින් අදාලා. පින්වත් මහණෙනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. ඒ තමයි එක්තරා ජලාශයක විශාල කැස්බෑ රංචුවක් බොහෝ කාලයක් තිස්සේ වාසය කළා. පින්වත් මහණෙනි, ඉතින් එක්තරා කැස්බෑ පැටියෙකුට කිව්වා, කැස්බෑ පැටියෝ උඹ අර පැත්තට නම් යන්න එපා. නමුත් පින්වත් මහණෙනි, අර
අර දැනුම් තේරුම් තියෙන කැස් බෑවා යන්න එපා කියපු පැත්තටම අර කැස් බෑ පැටිය ගියා. කැස් බෑවෝ මරණ කෙනෙක්. ඔහුට කටුවකින් විද්දා. ඉතින් ඒ පැත්තේ පොඩ්ඩක් රවුමක් ගිහිල්ලා කැස් බෑව ආයෙත් අර කැස් බෑවේ ඉන්න පැත්තට ආවා. ඉන්නකොට අර දැනුම් තේරුම් තියෙන කැස් බෑව ඇහුවා කැස් බෑ පැටියෝ මං යන්න එපා කිව්ව පැත්තට උඹ ගියේ නෑනේ. මං ගියා. උඹට මොකුත් කරදරයක් තුවාලයක් උනේ නෑ මොකුත් උන්නේ නෑ හොඳට කෑම බීම තියෙනවා අප්පේ. ඔහේ ළමකේ අපිට යන්න එපා කිව්වේ. ඊට පස්සේ කිව්වා උඹට මොකුත් කරදර නෑ මොකුත් කරදර නෑ හැබැයි නූලක් නම් පිටිපස්සෙන් එනවා කිව්වා. අර විදලා හැම දැන් ඒ නූලේ කෙලවර තියෙන කැස් බෑ මරණ කෙනා ළඟ ඇදලා ගන්න පුළුවන් දැන්. ප්‍රධාන කැස් බෑවක් මං කිව්වා උඹට යන්න එපා කියලා. දැන් උඹ අපිට අයිති නෑ. මේ කැස් බෑ පරම්පරාවේ අතීතේ හිටපු මුතුන් මිත්තු ඔක්කොම ওই නූලට අහුවෙලා ඇදීගෙන ගියා. ඒ නිසා උඹ අපිට අයිති නෑ උඹ යන පැත්තකට ඵලයන් කියලා. පින්වත් මහන්නි කැස් බෑ වැද්දා කියන්නේ පාපී වූ මාරයට. ඊළඟට විදිනවා කියලා කියන්නේ ඇම කියලා කියන්නේ ලාභ සත්කාර කිවිති ප්‍රශංසා වලට. නූල කියන්නේ ආසාවෙන් ඇලෙනවට නන්දි රාගයට. ඉතින් තමාට ලැබෙන කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර ගැන ආස්වාදයෙන් මහා උදන් වෙලා මෙහෙමයි කියලා කතා කරන්න ගියාට පස්සේ ඒකට යට වෙන්න ගියාට පස්සේ ඒ ඇමට අහු වෙලා විනාශ වෙනවා. විනාශ වෙනවා. සීමාව දන්නේ නැතුව යනවා. දැන් මාධ්‍ය ගත්තත් ඒ වගේම අන්තර්ජාලය ගත්තත් ඔය සමාජ වෙබ් අඩවි සමාජ මාධ්‍ය දාලා ගත්තත් පෙරේත කමෙන් හොයා යන්නෙම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නේද ප්‍රසිද්ධිය නේද. එතකොට මේ මුළු සමාජයේම හැම ගිලලා නැද්ද? හැම ගිලීම දරුණුයි කරකසයි ඊළඟට අනුත්තර නිවනට යන්න බාධායි. දැන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් වසාගත්ත මේ සමාජය කෙසේනම් නිවනක් කරා යන්නද? ඇයි වින්නතුනි සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා බනහන් දෙන මිනිස්සුත් හොයන්නේ ලාභ සත්කාරනේ. හාමුදුරුවෝ කතා කළේ නැහැ. hina වුණේ නැහැ. මම මෙහෙම ආධාර කළා මගේ නම කිව්වේ නැහැ. ගන්ධාර කුළුනේ නම ගැහුවේ නැහැ. පින්කමේ මයික් එකකින් කිව්වේ නැහැ. මාව ගණන් ගත්තේ නැහැ. මොනවද මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා? ඊළඟට සංසාර දුකෙන් සියල්ල අත්හරින්න ඕන කියලා බණ භාවනා කරන්න ඇවිල්ලා කෑමට ලුණු මදි, බත් එකේ ගලක් තිබ්බා, පොලිමේ යඟ තිබ්බා, පොඩ්ඩයි බෙදුවේ, අරයා වැඩිපුර හොදි බෙදුවා. ඒ මොනවද මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා? මම සභාපති, මම ලේකම්, මම කාරක සභාව කියලා තම තමන්ගේ නම්බු නාම මේ ඔක්කොම මොනවද මේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ඒවා ගැන බලාපොරොත්තුවක් නැතුව සාසනික සේවාවක් විදිහට පින් කර ගැනීම පිණිස කරන්න ඕනේ. නැත්නම් සෑම තැනකම දායක සභාවක් එහෙම නැත්නම් උපස්ථාන කමිටුවක් මොනවා හරි කමිටුවක් තියෙන්නේ තිබිය යුතුයි. ඒක තමයි අනාගතේ මේ ආයතනේ පවත්වාගෙන යනවා කියන්නේ. නමුත් Taman ඒවට අහු වෙන්න හොඳ නැහැ. Taman අහු වෙන්න හොඳ නැහැ. ඊට පස්සේ මේ ඕන මිනිස්සු ලාභ සත්කාර ඕන දැන් කවුරු හරි අපි දැක්කත් එකට ඉඳලා ෆොටෝ එකක් ගහන්න ඕන. ඊට පස්සේ ඒවා Facebook දානවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ඊට පස්සේ සමහර මම දන්න දේවල් තියෙනවා අපේ දේශනා ඕන YouTube channel හදලා දානවා. ඒකට සමහර දේවල් තියෙනවා අපි කැමති නෑ අපේ ජීවිතය ගැන අපේ චරිත කතා අපි ඒවා අනිත් අයට ප්‍රසිද්ධ වෙනවට අපි කැමති නෑ. අපි ධර්මයේනේ කියන්නේ. ඒකට නොගැලපෙන දෙයක් දැකලා අපිට කවුරු හරි කිව්වොත් අපි ඇයට කතා කරලා කියනවා මේක දාන්න එපා. මේක සුදුසු නෑ. කියපු ගමන් තරහ යනවා. දැන් මේ YouTube channel එකේම දැන් අපේ බණ දැම්මේ එපා කියපු ගමන් තරහ යනවා. ඇයි වැදුනේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට. කවදාවත් දැකලා කතා කරලා වැඳලා පින් දීලා මොකවත් නැහැ.
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධිය උදෙසා ශාසනික අවංක පිරිසක් ඉන්නවා ධර්මයේ පැතිරීමට කැමති. ඒ අය පිණිස නෙවෙයි. ඒ අය ගන්න උත්සාහයෙන් බොහෝ පින් රැස් වෙනවා. ඇත්තටම ධර්මය යන්න අයට දෙන්න. ප්‍රසිද්ධිය උදෙසා නම් ලාභ සත්කාර උදෙසා නම් ඒ අයට ඉතින් ආය අපිට අමුතුවෙන් යමක් කියන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ කතාව. පින්වත් මහණෙනි දරුණුයි නපුරුයි ලාභ සත්කාර නිවන් මඟ වහනවා. මේ තමයි මායාවේ ඇම කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊට පස්සේ තියෙනවා තව ලස්සන කාරණාවක් තියෙනවා. නොඑක් වචනෙන් නොඑක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාරයේ දරුණු බව වදාළා. පින්වත් මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්, නපුරු දේවල්, නිවනට අනතුරුයි. මායාවේ ඇම. පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක්. දිග ලොම් තියෙන එළු දෙනක් හිටියා. ඈ කටු අකුලකට රිංගුවා. ඉතින් ඈ ඒ තැන ඇලිලා ගියා. ඒ තැන නැමිලා ඇමනිලා ගියා. ඒ තැන බැඳිලා ගියා. ඒ තැන කරදරේ වැටුණා. විපතේ වැටුණා. පින්වත් මහණෙනි ඔන්න ඔය වගේමයි ඇතැම් භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වෙලා එයට යට වූ සිතින් උදේවරුේ සිවුරු පොරවාගෙන පාසිවුරු අරගෙන ගමකට හරි පොඩි නගරයකට හරි පින්ඩපාත යනවා. ඉතින් ඔහු ගිය තැන ඇලිලා යනවා. ගිය තැන ඇමිනිලා යනවා. ගිය තැන බැඳිලා යනවා. ගිය තැන කරදරේ වැටෙනවා. විපතේ වැටෙනවා. පින්වත් මහන්නේ ඔන්න ඔය විදිහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. ගමනක් යනකොට හාඳුරන්නේ අපේ දිහාටත් වඩින්න. අපේ දිහෙන් ගිලම්පස ගන්න. අපේ දිහෙන් දානේ ගන්න. අනේ මෙහෙට පොඩ්ඩක් ගොඩ වෙලා යන්න. ලාභ සත්කාර. ඉතින් අර දිගු ලොම් තියෙන එළු දෙනන් කැලේට ගියාට පස්සේ කටු තියෙන කැලේකට ගියාට පස්සේ අර ලොම් කටු වල පටලැවෙනවනේ. ඒ වගේ තමයි ලාභ සත්කාර වලට කැමති කෙනෙක් ලාභ සත්කාරات එක්ක වාසය කරනකොට ලොම් පැටලිලා වගේ විනාශ වෙනවා. ඉතින් එහාට ධර්මයක් ආයෙසියක් නැහැ. ওই ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා කෙලෙහි ගුණත් නසා ගන්නවනේ. එයි දරුවෝ ඉහළට පැමිණිලා සමාජයේ ප්‍රසිද්ධ වෙලා වැදගත් යයි සම්මත වුණාට පස්සේ අහිංසක තමන්ගේ දෙමව්පියෝ 7-5කට ගණන් ගන්නෑනේ. ඇයි වැදගත් මිනිස්සු ගෙදෙට්ට එනකොට අර නාකි දෙන්න පෙනේ කියලා. කෙලෙහි ගුණ නසා ගත්තා. ගුරුවරු තඹ දොයිතයකට ගණන් ගන්නෑනේ ගෝලයා. ඇයි ගෝලයාට ප්‍රසිද්ධිය? ඒතර ගුරුවරයා කවුද කියලා හිතනවා. හොඳට කල්පනා කරන්න. මේ ඔක්කොම විනාශේ. ඉස්සර තියෙනවා මහා බෝධිසත්වෝ කර්මානුරූපව ඉපදුනා වසල කුලේ. ඉපදිලා ඒ බෝධිසත්වයන්ට මන්ත්‍ර ශක්තියක් ඉපදුනා. ඒ අඹ ගහකට මේ මන්ත්‍රය මතුරනකොට අකාලේ මල් පිපිලා අඹ ගෙඩි හැදිලා ඒ වෙලාවම වැටෙනවා. ඉතින් ගූඩවලට එකතු කරගෙන අකාලේ අඹ විකුණා ජීවත් වෙනවා. කාලෙත් අඹ විකුණලා ජීවත් වෙනවා. ඊට පස්සේ එක්තරා බ්‍රාහ්මණ තරුණයෙක් ගමනක් යද්දී අකාලේ අඹ විකුණන එක දැක්කා. දැකලා මේවා කොහොමද කියලා තොරතුරු හොයාගෙන යද්දී එයා කිව්වා මම විශ්මිත ක්‍රමයක් දන්නවා. ඒකෙන් තමයි මම මේ විකුණන්නේ. අනේ මටත් ওই ක්‍රමය ඕන කියලා මේ බ්‍රාහ්මණ තරුණයා අර වසල කුලේ මේ වෙලෙන්දාගේ ගෙදරට ගිහිල්ලා අඹ උපද්දවන මන්ත්‍රය ඉල්ලුවා. අංග සලකුණේ අසත්පුරුෂයාගේ අසත්පුරුෂකම වහන්න බෑ. රෝම කූපයක හරි එක පේනවා. මෝනේ කොතනක හරි ඉරියව්වක අසත්පුරුෂකම කියන එක තියෙනවා. දන්නවා. ඉතින් අර මේ වෙලෙන්දා දැක්කා මොහුගේ අසත්පුරුෂකම. ඊට පස්සේ කිව්වා මේ බ්‍රාහ්මණය ඔබ බ්‍රාහ්මණේ ඒ නිසා මේවා ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒ නිසා ඔබ යන්න. නෑ කියලා හැලි වලන් හේදුවා. අසත්පුරුෂයා Tamante යමක් ගන්නකල් ඕන දෙයක් කරනවා. ඊට පස්සේ අම්මලා තාත්තලා කිව්වා පුතා උගන්නපන් කියලා. අර මූසිල ගුත්තිල මූසිල කතාව වගේ. ඊට පස්සේ මොකද උනේ? මෙයා මොකද කළේ? ගුරුවරයා ඉගැන්නුවා.
දැන් මෙයාට ගුරුවරයාගේ ආශිර්වාදයෙන් ශාස්ත්‍රෙ පිහිටියා. අකාලේ අඹ උපද්දවන්න පුළුවන්. ඊට පස්සේ වැඳලා යන්න හදනකොට කිව්වා පුත්‍රය උඹ මේ මන්තරේ ආනුභාවයේ තියෙන තැනක් තියෙනවා. ඒක උඹ අමතක කරන්න එපා. මොකක්ද ආචාර්ය කිව්වා. 100,000ක් මිනිස්සු මැද නමුත් නුඹගේ ආචාර්යවරයා කවුද කියලා කිව්වොත් උඹ ගුරුවරයාගේ නම කියනවා. එසේ ආචාර්ය කියලා පාවැඳලා ගියා. ගමට ගිහිල්ලා එයා අඹ උපද්දලා විකුණනවා. රජතුමාට අකාලේ අඹ ලැබෙනකොට කොහොමද කියලා මේ මිනිස්සයා ගෙනලා කිනුත් කිව්වා මම අකාලේ අඹ උපද්දන්න දන්න මන්ත්‍ර ශක්තියකින් යුක්තයි. ඊට පස්සේ ආයෙ නම් රාජ සේවයට බැඳියනි මං අකාලේ අඹ කන්න කැමතියි කියලා. දැන් ඔහොම දවසක් රජුරෝ මෙයක් ගෙන්නන්න ගිහිල්ලා උද්‍යානයේ අඹ ගහක් පෙන්නලා මේකෙන් උපද්දවපන් කිව්වා. මෙයා මන්ත්‍ර ශක්තියෙන් රජුරෝ බලා ඉදින් ගහෙන් අඹ හැදිලා එහෙම ඉදිච්ච අඹ වැටුණා. බොහොම සතුටටපත් වුණා. ඊට පස්සේ තවත් දවසක් කොහොම උද්‍යානයට ගිහිල්ලා රජුරෝ කතා කරගෙන ඉන්න ගමන් ඇහුවා ඇත්තටම මේ බ්‍රාහ්මණය උඹට මේ මාන්ත්‍රය කොහොමද බන් ලැබුණේ? ඒතකොට රාජ මහා මාත්‍යවරු සහිත පිරිස මැද මේ බමුණාගෙන් ඇහුවා කොහොමද ලැබුණේ කියලා. බමුණෝ මාන්නෙන් යුක්තයි වසලයෙක්ගෙන් ඉගෙන ගත්තා කියලා කියන්න ලැජ්ජා වුණා. කුමක් නිසාද? ලාභ සත්කාර ඉදිරියේ අවමානයක් ලැබෙයි, නින්දාවක් ලැබෙයි. බමුණෙක් වසල කුලෙන් ඉගෙන ගත්තා කියලා. ඒ නිසා මෙයා කිව්වා අපේ පුරාණ බ්‍රාහ්මණ ග්‍රන්ථයකින් මම මේක ඉගෙන ගත්තේ කියලා කිව්වා. ගුරුවරයා ගැන කිව්වේ නෑ. දැන් මේ විනාශය කොහොමද කරගත්තේ? ලාභ සත්කාර නිසා. බොහොම හොඳයි කියලා අනේ මට අදත් හිතෙනවා බං අඹ කන්න අඹ උපද්දවපන් කිව්වා. මෙයා අඹ ගහ ගාවට ගිහිල්ලා කියනවා මන්ත්‍රේ අඹ උපදින්නේ නැහැ. ඊට පස්සේ රජුරෝ කිව්වා උඹ අතින් වරදක් වුණා. ඇත්ත කියාපන් උඹට මන්ත්‍රේ කවුද දුන්නේ? ඊට පස්සේ කිව්වා මට වසල කුලෙන්. දැන් කිව්වා නැහුණ තැන හොම්බ ඇනගත්ත තැන කිව්වා. උඹ අසත්පුරුසයි. උඹට ශාස්ත්‍රයේ ලැබුණ ගුරුවරයා ගැන උඹ කිව්වේ නැහැ. ඒ නිසා තොපි වගේ අසත්පුරුෂෝ මා ළඟ ඉන්න එපා කියලා පයින් ගහලා පැන්නුවා. ඇයි ලාභ සත්කාර වල යටවිච්ච තැන කොහොමද දැන් විනාශ වෙච්ච හැටි? ඒ නිසා ගුරුවරයෙක්ගෙන් දහම ඉගෙනගෙන ගුරුවරයාගේ නම කියන්නේ නැතුන් තමා ඔය ඉස්සරහට දාගෙන යන කී දෙනෙක් නම් ඉන්නවද? දෙමව්පියන්ගෙන් පිහිට ලබාගෙන දෙමව්පියන්ගේ ගුණයක් කියන්නේ නැතුව කියන කී දෙනෙක් ඉන්නවද? ඉතින් ඒ නිසා මේ ඔක්කොම වෙන්නේ ඇයි? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. දෙමව්පියෝ දහ දුක් විඳලා දරුවෝ කැම්පස් යවලා අවසානයේ උපාධිය ගන්න දවසේ අම්මයි තාත්තයි ස්ටේජ් එකට ගෙනියන්නට අප්පිරියා කරන අසත්පුරුෂ දරුවෝ කොච්චර ඉන්නවද? උපාධි සහතිකේ ගන්න දවසේ වයසක දෙන්න වේදිකාවට ගන්න කැමති නැහැ. ජනයා මැද මේ මගේ අම්මා තාත්තා කියලා කියන්න කැමති නෑ අර වයසක මිනිස්සු ගැන. ඇයි? සමාජයේ කීර්ති ප්‍රශංසා නම්බුව මූල අමතක කරගෙන කෙලෙහි ගුණ නැතුව මේ අසත්පුරුෂ ගමේ මේ සත්වයා බැසගත්තේ ඇයි? ඇම ගිල්ලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. මොකටද මැරෙනකොට තනියෙන් මැරෙන්නේ? රාග ගින්නෙන් තනියෙන් පිච්චෙන්නේ, ද්වේෂ ගින්නෙන් තනියෙන් පිච්චෙන්නේ. මේ මිනිසුන්ගේ යස කීර්ති ගෝසාව කුමටද? ශාස්ත්‍රුන් වහන්සේ අනේක වචනෙන් මෙහ වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව ලස්සන උපමාවක් වදාලා. හරි ලස්සනයි. නිතර සීකල යුතු උපමාවක්. පින්වත් මහණෙනි, අසූචි කන අසූචි වලින් පිරුණ අසූචි පණුවෙක් ඉදිරියේ ලොකු අසූචි ගොඩක් වැටුණා. ඒ අසූචි පණුවා අනිත් පණුවන් ඉක්මවා හිතන්න ගත්තා. මමනේ අසූචි කන පණුවා. අසූචියෙන් බරිත වෙලා අසූචියෙන් පිරීලා ඉන්න මා ඉදිරියේනේ ලොකු අසූචි ගොඩ තියෙන්නේ කියලා මා ඉදිරියේ ලොකු
අසූචි බෙට්ටක් වැටුණා කියලා මෙයා හරියට සතුටු වෙලා කිව්වා මේ අනිත් උන්ට නෑනේ මෙවැනි බෙටි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ උපමාවට ගත්තේ අසූචි. එච්චර ලාභ සක්කාර. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න එක්තරා භික්ෂුවක් ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා ලැබමින් ඉඳලා නගරයකට හරි පින්ඩපාත යනකොට දානෙ දීලා හෙටටත් දානෙට ආරාධනා කළා හරියට ලැබෙනවා. එතකොට මෙයා කියනවා ඇවිල්ලා බලාපල්ලා මට මෙහෙම ලැබුණා අනිත් උන්නාන්සේලාට නෑනේ පව්කාරයි කියලා. ඒ වගේ තමන්ට ලැබීම මුල් කරගෙන අනිත් අය හෙලා දකින්න එක බුදුරජාණන් වහන්සේ වදාළේ අසූචි බෙට්ටක් ඉදිරියේ අසූචි පණුවෙක් මේ මටනේ මෙච්චර ලොකු එකක් හම්බුනේ උඹලට නැtei කියලා කියන වගේ එකක් වගේ කිව්වා. දරුණුයි කිව්වා. පින්වතුනි අනිත් අයට ලැබෙන දේවල් කීර්ති ප්‍රශංසා වලට ඉරිසියා කරන්න හොඳ නැහැ. සාමාන්‍ය යමෙකුට නිතර නිතර යමක් ලැබෙන්න ගත්තොත් ඒකෙන් බේරෙන්නේ ඊටමත් අතලොස්සයි. අතලොස්සයි. දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රසිද්ධ වීගෙන යන අය කාලයක් ගියට පස්සේ වෙච්ච දෙයක් නැති වෙන්නේ ওই ලාභ සත්කාර නිසා. සමහරට ගුරුවරයෙක් නැතුව අවවාදන ශාසනා කරන්ද භික්ෂුවක් වුණත් ප්‍රසිද්ධ වුණාට පස්සේ මිනිස්සු ඒ භික්ෂුව වට කරගත්තට පස්සේ ලැබෙන ලාභ සත්කාර මුල් කරගෙන අවසානයේ භික්ෂුව මිල මුදල් ටිකුත් එකතු කරගෙන ඔහොම සිවුරු ඇල්ලත් යනවා. කොයිතරම්නම් උපමා තියෙනවද විස්තර තියෙනවද? මේ ඔක්කොම නැස්පැත්තිය ලාභ සත්කාර. අද කාලේ නම් මම හිතන්නේ තනි නුවණින් මේ ලාභ සත්කාර වලින් බේරෙන්න නම් පුළුවන් කියලා. මම නම් හිතන්නේ එහෙම නුවණක් අද තියෙයි කියලා. අද නම් එකම එක කාරණාවකින් බේරෙන්න පුළුවන්. ගුරුවරයෙක් හිටියොත්. දහමට දිවිපෙදු ශාසන පිහිට දන්න ගුරුවරයෙක් හිටියොත් ඒ ගුරුවරයා ශිෂ්‍යයාව බේරනවා. ප්‍රිය ශිෂ්‍යය මෙසේ කරන්න කියලා ශිෂ්‍යයාව බේරනවා. ශිෂ්‍යයා නොමග යද්දී ඇදලා ගන්නවා. ශිෂ්‍යයාගේ සීමාව පෙන්වලා දෙනවා. ඇඟිල්ලේ තරමට ඉදමෙන හැටි කියලා දෙනවා. ඒවා ගුරුවරුමයි කරන්නේ. අද කාලේ මේ විනාශයෙන් බේරෙන්න ගුරු ඇසුර මිසක් වෙන මොනවද? වෙන දෙයක් නම් පේන්නේ ගුරුවරයෙක්ගේ ඇසුරක් මිසක්. නිසා ගුරුවරු ඇසුරු කරන්න. ගුරුවරු ළඟ වාසය කරන්න. සත්පුරුෂ අවවාද ලබන්න. අපි සරණ ගිය භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයා බේරා ගන්න හැටි බලන්න. මායාවේ ඇමින් ගලවන හැටි බලන්න. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියන්නේ ඒකට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව උපමාවක් දේශනා කරනවා. පින්වත් මහණෙනි හෙන වදින්නේ කවුරු කරාද? රහත් නොවුන කෙනාට තමයි කව හෙන වදින්නේ. ආහන පින්වත් මහණෙනි හෙනේ කියලා කියන්නේ අසනීය කියලා කියන්නේ ලාභ සත්කාර වලට. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන උදන් වෙච්ච ගමන් හෙන වැදුනා වගේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හතක් ආවොත් හෙන හතයි. කොච්චර භයානකයිද? මේවෙන් කොහොමද පින්වත්නි බේරෙන්නේ? තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන ඔහු නොඇලී සිටින්න ඕනේ. ප්‍රසිද්ධ කෙනෙක් හිටියා. ඒ ප්‍රසිද්ධ කෙනාට අන් අය උදව් උපකාර කළා, මුදල් ආධාර උපකාර කළා. මම හිතේ යාට මම අහලා තියෙන විදිහට කෝටි 300ක වගේ ධනයක් තිබුණා. ඔහු මැරෙන මොහොතේ මගේ බැංකු පොත අරන් මගේ බැංකු පොත අරන් වරින්. තුට සංඝයා ගිහිල්ලා ඉතිවිසෝ ගාථාදී පිරික්කිව. ඕවා නවත්තපල්ලා බැංකු පොත අරන් වරින්. බැංකු පොත පපුවට තුළු කරගෙන මැරුණා. හේන ගැහුවද නැද්ද? හේන ගැහුවා. කෝටි 300ක හේනයක් ගැහුවා. කොහේ යන්න ඇතිද? ලෝකාන්තරික නිරේ, අවීච මහ නිරේ. ඉතින් ওই විදිහට ලැබෙන වස්තුව මුල් කරගෙනම නිරේ උපදින. තව දැන් ඒක ගිහි පැවිදි කතා නෑ ඉතින්. ඒවම මුල් කරගෙන ඒකෙම උපදිනවා. බලන්න නොලැබීම මුල් කරගෙන නෙවෙයි ලැබෙන එක මුල් කරගෙන වෙන එකක් මේ. ඊට අමතරව අලාභ සත්කාර ඉදිරියේ ලැබෙන්නේ නැති වුණොත් එහෙන් අප්සෙට් යනවා.
එයාගේ ಗುಣ කිව්වේ නැත්තම් එහින් අප්සෙට් යනවා. ඊළඟට තමන්ට කතා කරන්නේ නැතුව අනිත් අයට කතා කළොත් තමන්ට hina වෙන්නේ නැතුව අනිත් අයට hina වුණොත් කොහොමද මේවා? ඉතින් බුදුරජාණන් වහන්සේ විසපොවාපු කිනිස්සෙන් විඳින්න පුළුවන් කාටද කියලා ඇහුවා. රහත් නොවුන කෙනාට. විසපොවාපු කිනිස්ස කියන්නේ විසපොවාපු ඊතලිය කියලා කියන්නේ ලාභ සත්කාර වලට. විසපොවාපු ඊතලයක් වැදුනා වගේ කියනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හිතට ගත්තට පස්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට අනේක වූ වචනේ මේ වදාලා තව තියෙනවා දේශනා කරපු. අපි ඉදිරියට පුළුවන් වුණොත් තවත් දේශනාවක මේ උපමා භාග්‍යවතුන් වහන්සේ කොහොමද වදාළේ කියලා තවත් කියලා දෙන්න. දැන් තේරෙනවද මිනිස්සු Tamanට ප්‍රශංසා කිරීම, කීර්ති ප්‍රශංසා ඒව ඔළුවට ගන්න හැටි. ඒ ගත්තට පස්සේ වෙන විනාශේ. අවසානයේ ඒක මුල් කරගෙනම දුගතිය උපදිනවා. නරක තිරිසන් ප්‍රේත අසුර ලෝකවල. සමහර වෙලාවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන කෙනා හිත රැකගෙන ඉන්නවා. එයාගේ වටා ඉන්න සොච්චන් අය ඉන්නවනේ. එවුන් ඒක ඊටත් එහා ඔළුවට ගහ ගන්නවා. අපේ අය මෙහෙමයි, අපේ අය මෙහෙමයි කියලා අහගයනේ වරන් හෙන ගහ ගන්නවා. ඒ නිසා පින්වතුනි භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හොයන්නේ නැහැ කියලා හිතට ගන්න. ලැබුණ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට හිත යට කරගන්නේ කියලා හිතට ගන්න කිව්වා. ඒ වචනයක් ගානේ බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණී තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිසිම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවකට ඒ හිත යට උනේ නැහැ. මිනිත්තු ප්‍රශංසා කළත් නිඳා කළත් මිනිසු Taman ළඟට ආවත් දෙවියන් බඹුන් Taman ළඟට ආවත් නාවත් බුදු සිත වෙනස්ුන්නේ නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කිසිවකට යට නොවුන තුන් ලෝකේ වැඩිපුරම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන ශාස්ත්‍රඥ වහන්සේ කිසිවකට නොඇලී වාසය කළා. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් සම්බුදු සරණින් මේ මර උගුලින් ගැලවෙන වාසනාව අපටත් ලැබේවා. ඉතින් පින්වත්නි මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයන් වික්‍රමාරච්චි මහත්මයා තමයි අද මේ පින්කම සිද්ධ කරගත්තේ. මහා ධර්ම දානය සිද්ධ කරලා පින් රැස් කරගත්තේ. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ පින්වතුන් දැහැමින් රැකගනිත්වා. මනෝජ් ගයන් වික්‍රමාරච්චි මහත්මයා නමින් මිය පරලෝකීය ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය සියලු ඥාතීන් පරලොව සැපීටපත් වේවා. මේ සොඳුරු ධර්මය, පිවිතුරු ධර්මය, හිතක් කෙලෙස් වලින් දුරු කරන ධර්මය අපිට කියලා දුන්න අපගේ ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දූපතුන්ට ධර්මාභෝධිය සැලසේවා. ඒ වගේම සුජීවත්ව සිටින කේ.ජී. කරුණාවති මෑණියන්ට ප්‍රියංකා දිලානී රුවන් පතිරණ මනුජ ආදිත්‍ය වික්‍රමාරච්චි පුතාට මතීෂ ආදිත්‍ය වික්‍රමාරච්චි පුතාට නන්දා මනම්පේරි මෑණියන්ට සහ ආර්.පී. ගුණවර්ධන පියාණන්ට යන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. මනෝජ් ගයන් වික්‍රමාරච්චි මහත්මයාට මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ මේ පවුලේ සියලු දෙනාට සියලු සැප සැලසේවා. ධර්ම දානයේ පිනෙන් යහපතම සැලසේවා. සංසාර දුකෙන් නිදහස් වෙන්න ගෞතම සසුනේ පිහිට ලබන්න මේ පිනම හේතු වාසනා වේවා. ඔබ අප කාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නිවන් මඟට අනතුරුදායක දේවල් දුරු වීම පිණිස අපිත් මේ මර උගුලේ නොවැටීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.